අපි දැන් මෙන්න මේ පිළිවෙලට මේ ටික ලිව්වේ නෑ අපිනේ. නෑ සර්. ඔව්. ඔව්. එහෙනම් අපි දැනගත්ත විදිහට මේ ටික අපි බෙදුවා මේ ජීවීන් ටික ගිය සතියේ කතා කරපු ආකාරයට අපි බෙදලා අවසන් කරා. ඒ බෙදලා අවසන් කරාට පස්සේ දැන් අපිට පේනවා සතුන් එතකොට කොටස් දෙකයි පෘෂ්ඨවංශී සහ අපෘෂ්ඨවංශී කියන කොටස් දෙක ඉන්නේ. එතකොට අපි මෙතන පද හඳුන්වා ගන්නවා පෘෂ්ඨවංශී කියන්නේ කශේරුව හේවත් කොඳුයට පෙළ ඇති. අපෘෂ්ඨවංශීන් කියන්නේ කශේරුව හේවත් කොඳුයට පෙළ නැති අය කියලා. එහෙනම් මේ පද දෙක බැරි අමාරු අයට තව හඳුන්වා දීමටයි එහෙම කරන්නේ. එහෙනම් ලියමු පුතේ එම නිර්ණායකයට අනුව සතුන් කියලා මැදින් දාන්න පෘෂ්ඨවංශීන් අපෘෂ්ඨවංශීන් කියලා. රතු පෑනෙන්ද? ඔව් සතුන් කියලා දාන්නේ රතු පාටින්. අනිත් ඒවා නිල් පාටින් දාන්න පෘෂ්ඨවංශී අපෘෂ්ඨවංශී කියන කොටස් දෙක නිල් පෑනෙන් ලියලා කශේරුව හෙවත් කොඳුයට පෙළ ඇති කශේරුව හෙවත් කොඳුයට පෙළ නැති කියන ඒවා රතු පෑනෙන් දාන්න. මම ඒ ටික මේ අන්ඩර්ලයින් කරලා දෙන්නම්. එතකොට හරිනේ. ලියන්න පුළුවන්. මේ විදිහට දාන්නේ රතු පෑනෙන් දාන්න ඕනේ කොටස් ටික. එච්චරයි. අනිත් ඒවා නිල් පෑනෙන්. එහෙනම් අපි බලමු දැන් තමයි අපි අපේ පාඩමේ තියෙන වැදගත්ම කොටසට පිවිසෙන්නේ දැන්. මොකද එහෙම කියන්නේ දැන් අපි කශේරුවක් ඇති නැති විදිය සතුන් බෙදෙන විදිය අපි දැනගත්තා. ඒ අනුව අපි සතුන් කොටස් දෙකකටයි බෙදුවේ පෘෂ්ඨවංශී සහ අපෘෂ්ඨවංශී කියලා කොටස් දෙකකට බෙදුවේ. දැන් බෙදලා ඒ බෙදීම් වලට අනුව කවුද පෘෂ්ඨවංශීන් යනු කවුද අපෘෂ්ඨවංශීන් යනු කියලා දැන් කතා කරන්නයි යන්නේ. ඉතින් ඒ නිසා ඒක තමයි මම කිව්වේ වැදගත්ම කොටසටයි අපි දැන් පිවිසිලා ඉන්නේ කියලා. එහෙනම් මේ ටික බෙදාගත්තා. ඒ ටික හරියි. අපෘෂ්ඨවංශීන් තමයි අපි ඉස්සර වෙලාම කොටස් කරන්නට බෙදෙන්නට යන්නේ. ඒ නිසා මෙන්න මෙහෙම සඳහන් කරනවා මම. අපෘෂ්ඨවංශීන් කොඳු ඇට පෙළ කශේරුව ඔක්කොම එක සමානයි යන විද්‍යාත්මක නිර්ණායකය මත ප්‍රධාන කාණ්ඩ පුතේ හරිම වචනේ කාණ්ඩ හොඳේ මේ වචනේ තමයි මතක තියාගන්න කාණ්ඩ ප්‍රධාන කාණ්ඩ කිහිපයකට වර්ග කර ඇත. කිහිපයකට වර්ග කරලා තියෙනවා. එතකොට ඒ කාණ්ඩ ටික තමයි දැන් අපි කතා කරන්නට යන්නේ. ඒ කාණ්ඩ ටික එහෙනම් බලමු අපි මොනවද මේ කාණ්ඩ කියලා. මෙන්න පළවෙනි කාණ්ඩය නිඩාරියා හෙවත් සිලින්ඩරේටා. මේ සිංහල වචන නෙවෙයි. එතකොට ටිකක් අමාරුයි මතක තියාගන්න. ඔහොම පාඩම විස්තර කරනකම්. ඇනිලීඩා හෙවත් සකණ්ඩ පණුවන් කියලා කියනවා. එහෙනම් මොලුස්කා හෙවත් මෘද්වංශීන් හෙවත් මෘදු දේහ තියෙන අය කියලා කියනවා.
ආත්‍රපෝඩා හෙවත් සන්ධිපාදකයන් කියලා අපි කතා කරනවා. එහෙනම් දැන් මේ ඉන්න තැනයි මම පැහැදිලි කරන්නේ මේගොල්ලෝ කවුද? අපෘෂ්ඨ වංශීන්. අපෘෂ්ඨ වංශීන් බෙදෙනවා කාණ්ඩවලට. කාණ්ඩ කිහිපයකට බෙදනවා. ඒ කාණ්ඩ වලින් පළවෙනි එක තමයි නිඩාරියා, දෙවෙනි එක ඇනලීඩා, තුන්වෙනි එක මොලුස්කා, හතරවෙනි එක ආත්‍රපෝඩා හෙවත් සන්ධිපාදකයන්. පැහැදිලිද? ඔව් සර්. ඔව් සර්. එහෙනම් අපි දැන් මේ ටික ලියාගමු. අපෘෂ්ඨ වංශී නෑ මේක නිල් පැනෙලියන්. ඒක නිල් පැනෙලියන්. අපෘෂ්ඨ වංශීන් කොඳු ඇට පෙළ ඇලයිරක් කශේරුව යන විද්‍යාත්මක නිර්ණායකය මත ප්‍රධාන කාණ්ඩ කිහිපයකට වර්ග කර ඇත. අපතේ කාණ්ඩ කියන වචනයට යටින් වචනේ හයිලයිට් කරගන්න. කාණ්ඩ කියන වචනේ හයිලයිට් කරන්න. නැත්නම් රතු පෑනෙන් ඉරක් අඳින්න. එහෙනම් ඉතිරි ටික ලියන්නේ රතු පෑනෙන්. නිඩාරියා හෙවත් සිලින්ඩරේටා, ඇනලීඩා හෙවත් සකණ්ඩ පණුවන්, මොලුස්කා හෙවත් මෘද්වංශීන්, ආත්‍රිපෝඩා හෙවත් සන්ධිපාදකයන් කියලා රතු පෑනෙන් ලියා ගන්න 1 2 3 4. වෙලා ඇති. සුටක් කියන අන්තිම එක. හරි. හරි. එහෙනම් දැන් අපේ පාඩම කියන්නේ අපි මෙන්න මේ අය ගැන දැන් වෙන වෙනම කතා කරන්න යන්නේ ඒගොල්ලන්ගේ ලක්ෂණ. එයාලගේ ලක්ෂණ ගැන අපි වෙන වෙනම කතා කරන්න යන්නේ. ඕක තමයි අපේ පාඩමේදී අපි කතා කරන්නේ. එතකොට අපේ අපෘෂ්ඨ වංශීන් කියන කොටස ගැන අපි කතා කරලා අවසන් වෙනවා. ඊට පස්සේ ඉන්නේ කවුද? අපිට කතා කරන්න තියෙන්නේ පෘෂ්ඨ වංශීන් ගැන. එතන ඉන්නවා ඒ වගේම කාණ්ඩ කීයක්ද? 5ක් ඉන්නවා. එතකොට පාඩම ඉවරයි. එච්චරයි. හරි ලස්සන වර්ග කිරීමක් තියෙන අපිට කතා කරන්න. අපි ටික ඉස්සරහට කතා කරන් යන්න. එහෙනම් පුතේ මෙතන ඉන්න පළවෙනි කාණ්ඩය මම ගන්නවා. කවුද? නිඩාරියා හෙවත් සිලින්ඩරේටා. ඔයගොල්ලෝ ලියන්නට ඕනේ රතු පෑනෙන් කාණ්ඩය කියලා දාලා
ඉතිරි ටිකත් රතු පෑන්නෙන් ඉරි ගහන ටික නිඩාරිය හැවත් සිලින්ඩරේටා කියලා ලියන්න ඉක්මනට. හරි. දැන් බලමු. දැන් මට කියන්න මේ ඇයට කොඳු වැඩ පෙළක් තියනවද? නෑ. මේ කොඳු වැඩ පෙළක් නැති අය. ඒ අය ගැන තමයි මේ කතා කරන්නට යන්නේ. එහෙනම් බලන්න. ඔයගොල්ලන්ට දැන් රූපකොලේ මම දීලා තිනවා. එහාම යන්න බෑ නිසා මම රූපකොලයක් දීලා තිනවා. ඕක තමයි හොඳම විදිය. අපි දැනගන්නට ඕන මේ අය කවුද කියන එක. ඔය ඉන්නේ කට්ටිය. මම ඕගොල්ලන්ට මෙන්න මෙයාව 6 පන්තියේදී දීලා නැතුව අන්දලා තිනවා. දීලා නැතුව අන්දලා තිනවා. එහෙම කළේ මෙයා හරි වැදගත් නිසා තවදුරටත් ඉදිරියට මොන ගැසෙන නිසා ළමයින්ට රූපයක් පෙන්නුවට දැන් මෙහෙමනේ අපි වන්දනාවේ ගියොත් මේ තේන්නේ පුතේ පෙන්නයි අම්මා හරි තාත්තා හරි සෝමවතී චෛත්‍ය කියලා. ඉතින් ඕක තව අවුරුදු 5ක් විතර යනකොට අම්මේ අපි සෝමවතී ගියාද? එහෙම කියලාත් අහනවා. ඉතින් ඒ වගේ තමයි. දැකපු දේ අමතක වෙනවා. දැකපු දේ අමතක වෙනවා. ඒ නිසා මමත් දැකපු දේ අමතක වෙනවායි කියන නීතිය රීතිය මම දන්න නිසා මේක නොදී මම ඇන්දෙව්වා ඕගලන්ට. එතකොට ඇඳපු දේ කරපු දේ අපිට අවබෝධ වෙනවා. ඒකයිම කරේ. එහෙනම් දැන් අද ඉන්න ඔය ඇවිල්ලා. කවුද මෙයාගේ නම? දන්නවා. මුහුදුමල. මුහුදුමල. ඔව්. මේ ඉන්නේ හයිඩ්‍රා. එයා දැනගත්තේ අද. හයිඩ්‍රා. එතකොට හයිඩ්‍රා මෙන්න මෙයාගේ ඇතුලේ තමයි ඉන්නේ. කවුද? ගල්මල් සහ කොරල්. ඒ අය. ඔව්. එතකොට දැන් මෙතන ඉන්නවා නිඩාරියා කියන කාණ්ඩයට ඇති ජීවීන් 30 දෙනෙක්. අමුතු නමක් මම දාලා තිනවා. ඒකට බය වෙන්න එපා. දැන් මෙතන යටින් ඉන්නවා තව කෙනෙක්. එයාගේ නම ජෙලිෆිෂ් වත් ලොඩියා. ඔයගොල්ලෝ දැකලා ඇති මේකොල්ලෝ කාටුන් වලදී. යන විදිහ දැකලා ඇති. මෙන්න මේ කුඩේ වගේ තියෙන කෑල්ල හකුලලා දිගාරලා එයා යනවා. එහෙම තමයි ගමන් කරන්නේ. එතකොට මේ ගල් මල් අපිට බලා ගන්නට පුළුවන්. ඕගොල්ලෝ ඔය මේ මොරගල්ල පැත්තේ නැති වුණත් ඒ කියන්නේ බේරුවල පැත්තට ඒ පැත්තේ මේ නොගියට ගැටලුවක් නැහැ. මේ ඔය මේ බේරුවලට යන අතර වාරේ යන අතරමඟ බීච් සයිඩ් එකේ ඔය ගල් පර එහෙම තියෙන තැන් තියෙනවා. අන්නේ කොහේ හරි යනවා නම් එහෙම ඕගොල්ලෝ විශේෂයෙන් බලන්න යන්න ඕනේ නැහැ. යනවා නම් එහෙම ඒ මේ මොරගල්ලටම යන්න ඕනේ නැහැ. ඔය මේ පාරායනේ තියෙන බීච් සයිඩ් එකේ තියෙන ඔය ගල් වැටි තැන් තියෙනවා. කළු ගල් බීච් එකේ. ඒ මුහුදේ අයිනේ කළු ගල් තියෙන තැන්. ඒ කියන්නේ අර මේ මුහුද සෝදාපාලුවට ලක් වෙනකොට ගල් තියෙන තැන් නෙමෙයි මම මේ කියන්නේ. මුහුදේ ස්වභාවිකව පිහිටලා තියෙන ගල්පර තියෙන තැන් තියෙනවා. ඒ කියන්නේ මුහුද බීච් එක අයිනේ. අන්නේ තැන් වල මෙන්න මේ මුහුදු මල ඉන්නවා. ඒ ගල් වලට සවි වෙලා. මුහුදු මල. මෙයා ගල් වලට සවි වෙලා ඉන්නවා. එතකොට මෙයා එක තැනකට සවි වෙලා ඉන්නේ. ගිහින් බලන්න පුළුවන් හානි කරන්න එපා. දැන් මම නම් දන්නවා තියෙන තැන්. දැන් හරිනේ? හරි. දැන් හරි සර්. ඔව් දැන් අපි මුහුදුමල ගැන කතා කරේ. එයා ගැන. ඒතර මං කිව්වා ඉන්න තැන් කොහෙද කියලා. එතකොට අර බීච් සයිඩ් එකේ ගිහින් බලපුවාම අන්න ඒ කියන්නේ මේ මුහුදේ තියෙන ගල්පර වලට ඇලිලා තමයි මෙයා ජීවත් වෙන්නේ. මම මේ මුහුදට මැද්දට යන්න කියනව නෙමෙයි. හොඳේ මුහුදේ අයිනේ තියෙන ගල්පර වල. දැන් මං එහෙම දැකලා තියෙනවා. දැන්ලා තියෙනවා. එතකොට අපි දැන් ගිහිල්ලා ඉවරලා කෝට්ටක් හරි ඉටු කෑල්ලක් හරි අරගෙන ඊගාවට දැන් මේ මෙන්න මේ සතාගේ මේ මැදට පුතේ. මැද කියන්නේ මෙන්න මෙතන. මෙදට අපි තිබ්බට පස්සේ මෙයා මේ තියෙන ග්‍රාහිකා ටික අකුල ගන්නවා. ඒ මෙයාගේ මුඛය. එයා හිතන්නේ එයාට කෑමක් දුන්නා කියලා. ඒ වගේ මේ තියෙන වටේට තියෙන ග්‍රාහිකා ටික එයා අකුලලා මෙහෙට ගෙන්නනවා. මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට පෙන්නුවා 6 පන්තියේදී. 6ද පෙන්නනවා. ඔව් සර්. ඔව්. එතකොට දැන් එයා තමයි මුහුදුමල කියන්නේ. එහෙනම් මුහුදුමල අයිති සිලින්ඩ්‍රේටා කියන කාණ්ඩයට නැත්නම් නිඩාරියා කියන කාණ්ඩයට අයිති වෙන්නේ. ඒ කෙනා. එතකොට එයා ස්ථිරව තැනකට සවි වෙලා ඉන්නවා කොහෙවත් යන්නේ නැහැ. යන්නේ නැහැ.
කොහෙවත් යන්නේ නැහැ. ස්ථිරව තැනකට සවි වෙලා ඉන්නවා. එහෙනම් එයා ස්ථිරයි. ස්ථිරව තැනකට සවි වෙලයි එයා ඉන්නේ. ස්ථිරව තැනකට සවි වෙලා ඉන්නේ. මේ හයිඩ්‍රා කියන කෙනත් එහෙමයි. ස්ථිරව තැනකට සවි වෙලා එයා මොකද කරන්නේ? මෙන්න මේ විදිහට බෙදෙනවා, අතු බෙදෙනවා. ඔය විදිහට බෙදෙනවා. මේ අත්ත බෙදිලා මෙහෙම ගිහිල්ලා මේක තව ටිකක් ලොකු වෙනකොට තව හයිඩ්‍රා කෙනෙක් යා මෙතනින් හදා ගන්නවා. තව එක්කෙනෙක්. එතකොට මෙයාගේ පැටියා යා. මේ කෙනාගේ පැටියා. ඒ වගේ ආයෙත් කියනවා මෙහෙම දැන් මේ ඉන්නේ එක හයිඩ්‍රා කෙනෙක්. ඒ හයිඩ්‍රා යාගේ මෙහෙම අත්තක් බෙදිලා ගිහිල්ලා තව යාගේ තව ජීවියෙක් හදා ගන්නවා. එතකොට මෙයා මෙතනින් වෙන් වෙනවා. වෙන් වෙලා යා තව ජීවියෙක් හැටියට හැදෙනවා. ඒ නිසා අපි කියනවා මේ හයිඩ්‍රලා ජීවීන් හදාගන්නේ ජීවීන් බෙදාගන්න එහෙම නැත්නම් ප්‍රජනනය කරන්නේ අංකුර මගින් කියලා. අංකුර මගින් ප්‍රජනනය කරනවා කියලා අපි කියනවා. එයාලගේ හැටි. අංකුර මගින් ප්‍රජනනය කිරීම. එතකොට මෙයත් එක තැනකට සවි වෙලා ඉන්නේ. මෙයත් එහෙමනේ එතකොට. දැන් මේ ස්ථිරව එක තැනකට සවි වෙලා තියෙන අයට අපි වෙනම වචනයක් කියනවා මේ පාඩමේදී බුහුභාවාකාර කියලා. ස්ථිරව තැනකට සවි වෙලා ඉන්නවා නම් ස්ථිරව තැනකට සවි වෙලා තිනවා නම් ඒකට කියන නම තමයි බුහුභාවාකාර. එහෙනම් බුහුභාවාකාර කියලා කියන්නේ මුහුද මල හයිඩ්‍රා සහ ගල් මල් කොරල් කියන අය. ඒ අය හැරුණාම තව වර්ගයක් ඉන්නවා. කවුද? ඒ අයට කියනවා අපි මෙඩුසා ආකාර කියලා. ඇයි මෙඩුසා කියන්නේ? මෙයාට පුළුවන් මේ කුඩේ හකුලලා ඉස්සරහට යන්න. ආයෙත් කුඩේ දිගෑරෙනවා කුඩේ වගේ කොටස. ආයෙත් හකුලනවා. හකුලලා දිගෑරලා මෙයාට පුළුවන් මොකද කරන්නේ? තැනින් තැනට ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කවුද? එතකොට ලොඩියා හෙවත් ජෙලිෆිෂ්. එහෙනම් තැනින් තැනට ගමන් කරන්න පුළුවන් ආකාරයට කියන්නේ මොකද්ද? මෙඩුසා ආකාරය කියලා. මෙඩුසා ආකාරය. එහෙනම් බුහුභාවාකාර කියන්නේ තැනින් තැනට ගමන් කරන්නට බැහැ ස්ථිර තැනකට සවි වෙලා ඉන්න නිසා ඒගොල්ලන්ට කියන නම තමයි බුහුභාවාකාර. එහෙනම් මේ කාණ්ඩේ ජීවීන් වර්ග දෙකක් ඉන්නවා. එක තැනකට හසු වෙලා ඉන්න බුහුභාවාකාර සහ තැන් තැන් වලට යන මෙඩුසා ආකාර කියන වර්ග දෙක. පැහැදිලිද? ඔව් සර්. ඒ වර්ග දෙක තමයි අපි කතා කරන්නේ. එහෙනම් වර්ග දෙක හරි. දැන් එතකොට එක තැනකට සවිලා ඉන්නවා ගමන් කරන කට්ටිය. තව මෙන්න මෙහෙම එකක් තියෙනවා. හොඳට බලා ගන්න. මම කතා කරන්න යන්නේ ඒ කොටස ගැන. මම බබෙක් වඳිනවා මෙතන. බලා ගන්න හොඳට. මට ඕන වෙනවා මෙයාව කොටස් දෙකකට බෙදන්න. සමාන කොටස් දෙකකට. මෙතනින් බෙදුවොත් මට සමාන කොටස් දෙකක් ලැබෙනවද? ඔව්. කොටස් දෙකක් ලැබෙනවා. සමාන කොටස් දෙකක් මට ලැබෙනවා. එතකොට මේ බෙදෙන කොටසට මම කියනවා මෙන්න මේකට තලය. එහෙනම් මම තල කීයක් පාවිච්චි කරාද? එකයි. තල එකක් පාවිච්චි කරලා කොටස් කීයකට බෙදුවද? දෙකකට. දැන් මේ අතර බෙදුවොත් සමාන කොටස් දෙකක් ලැබෙයිද? නෑ ලැබෙන්නේ. ඒක දන්නවා ඔයගොල්ලෝ. ලැබෙන්නේ නෑ. ඔළුව උඩ පැත්තේ කකුල් දෙක යට පැත්තේ. අසමානයි එතකොට. දැන් මට මෙයාව මම බෙදන්න යන්නේ කාවද? මෙතන ඉන්න මුහුදු මල. මෙන්න මම බෙදන තලය. දැන් මම තල කීයක් පාවිච්චි කරාද? එකයි. තල එකක් පාවිච්චි කරලා මම කොටස් කීයකට බෙදුවද? දෙකකට බෙදුවා. එහෙනම් ඔව් මම දැන් ඒ තල එකයි. ඔන්න පුතේ මම ඒක එකයි කියලා ලියනවා. තල එකයි කොටස් දෙකයි. හොඳට බලා ගන්න මම කරන වැඩේ මේක ටිකක් අමාරු වැඩක් තේරුම් ගන්න. ඉන් පස්සේ මම ඒ තලය අමතක කළා. දැන් වෙනත් තලයක් මම පාවිච්චි කරනවා. වෙනත් තලයක් මම පාවිච්චි කරනවා. එහෙනම්
මෙන්න ඒ තලය. දැන් තල කීයද? එකයි. එකයි. ඒ කියන්නේ තව එකක්. තව තලයක්. ඊට පස්සේ මම මේ තලය මෙන්න මෙහෙම කරනවා. ඒ තලය මම මෙන්න මෙහෙම පාවිච්චි කරනවා. ඔය අතට. right. දැන් තල එකයි කොටස් කීයකට බෙදෙනවද? කොහොම සමාන කොටස් කීයකට බෙදෙනවද? දෙකකට. දෙකකට බෙදෙනවා. දෙකකට. right. එතකොට දැන් මේ මම පාවිච්චි කරපු තලය. දැන් තව එකක් මම ගන්නවා. දැන් කොටස් කීයද සමාන කොටස්? දෙකයි. දෙකයි. right. එහෙනම් මම දැන් තල කීයක් පාවිච්චි කරාද? 4ක්. 4ක් පාවිච්චි කරලා තියෙනවා. තව මට පාවිච්චි කරන්න බැයිද? පුළුවන්. තවත් පුළුවන් පාවිච්චි කරන්න. දැන් ඒ විදිහට තල කිහිපයක් මෙයාට පාවිච්චි කරන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. එයාට එක තලයක්. ඔව්. එහෙනම් එක තලයක් පාවිච්චි කළා එකම එක තලයක් පාවිච්චි කළ විතරයි මෙයාව අපිට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මේ කියන හයිඩ්‍රා නැත්තම් මේ ඉන්න ජෙලිෆිෂ් තල කිහිපයක් පාවිච්චි කළා සමාන කොටස් දෙකකට බෙදාගත හැකි. එහෙනම් අපි මෙන්න මෙහෙම කියනවා. තල කිහිපයක් පාවිච්චි කළා තල කිහිපයක් පාවිච්චි කළා ඒ කියන්නේ තල කිහිපයකින් සමාන කොටස් දෙකකට බෙදන්නට පුළුවන් අයට කියනවා මෙන්න මේ වචනේ දෙනවා අපි අරීය සමමිතිය කියලා කියනවා. අරීය සමමිතිය කියලා කියනවා. තල කිහිපයකින් සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් අයට කියනවා අරීය සමමිතියත් ඇති අය කියලා. තල කිහිපයකින් සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් අය. එහෙනම් මෙන්න නැවත වතාවක් තල කිහිපයකින් සමාන කොටස් දෙකකට බෙදීම. තල 1යි කොටස් 2යි. තල 1යි කොටස් 2යි. තල 1යි කොටස් 2යි. තල 1යි කොටස් 2යි. එතකොට මම තල පාවිච්චි කරා 1යි 2යි 3යි 4ක් පාවිච්චි කරා. තල 4ක් පාවිච්චි කළා සමාන කොටස් දෙකකට මම බෙදා ගත්තා. සමාන කොටස් දෙකකට බෙදුවා. එතකොට මෙයාව අපි මොකද කරේ? තල එකක් පමණක් පාවිච්චි කළා කොටස් දෙකකට අපි බෙදා ගත්තේ. ඒ වගේ අයට අපි කියනවා අරීය සමමිතිය නෙවෙයි. ඒකට කියනවා ද්වි පාර්ශවික සමමිතිය කියලා. ද්විපාර්ශික සමමිතිය. එහෙනම් මට කියන්නකෝ ද්විපාර්ශික සමමිතිය තියෙන කෙනෙක්. මිනිසා. අපිට තියෙන ද්විපාර්ශික සමමිතිය. එතකොට කැරපොත්තත් ඒ වගේ. කොටස් දෙකකට බෙදත හැකි. දෙකකට විතරයි තල එකයි. ගෙම්බත් එහෙම තමයි. හරකත් එහෙම තමයි. වඳුරත් එහෙම තමයි. ද්විපාර්ශික සමමිතිය. එහෙනම් අරීය සමමිතිය තියෙන්නේ කාටද? අරීය සමමිතිය ඇත්තේ කාටද? මේ නිඩාරියා කාණ්ඩයේ ඉන්න මුහුදුමල හයිඩ්‍රා ගල්මල් කොරල් කියන අයට තියෙන්නේ මොන සමමිතියද? අරීය සමමිතිය. අරීය සමමිතිය. මොකක්ද අරීය සමමිතිය කියන්නේ? තල කිහිපයක් පාවිච්චි කරලා කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්කම. ඊගොල්ලෝ මේගොල්ලෝ තව වැඩක් කරනවා. මොකද කරන වැඩේ? මේගොල්ලන්ගේ තියෙනවා මෙන්න මේ හරියේ පොඩි උපකරණ විශේෂයක්. ඒවට කියන නම තමයි කියවන්න බලන්න වචනේ. දංශක කෝෂ්ඨ. දංශක කෝෂ්ඨ. මේ දංශක කෝෂ්ඨ පාවිච්චි කරලා එයා සතුන්ට පහර දෙනවා. පහර දීලා සතුන්ව මරලා අල්ලගෙන කනවා. අල්ලගෙන කනවා.
එහෙම තමයි ඒගොල්ලෝ කෑම හොයාගන්නේ. දංශක කෝෂ්ඨ තියෙනවා. එහෙමයි. ඉතින් හරි සරල ජීවීන් වර්ගයක් මේගොල්ලෝ. සතුන් මේගොල්ලෝ. හොඳේ. ශාක නෙවෙයි. ඊළඟට මේගොල්ලෝ වැඩි හරියක් ඉන්නේ කොහෙද? දැන් මං කිව්වේ බලනවා නම් යන්න කියලා බීච් සයිඩ් එකට. ඒ කියන්නේ ඉන්නේ කොහෙද? කරදිය ප්‍රදේශවල තමයි බහුතරයක් ඉන්නේ. මිරිදියේ ඉන්නේ තාම පුංචි පිරිසක්. ඉතාම පුංචි පිරිසක්. ඒ නිසා මේ මුහුදු මල එහෙම කඩලා අරගෙන ගෙදර අරන් එන්න එපා. මැරෙනවා වැඩන්නේ හදන්න බෑ. අපිට හදන්න බෑ. මල් ටැංකියවත් හදන්න බෑ. එහෙනම් දැන් මම ඕගොල්ලන්ට විස්තර කරේ මේ නිඩාරියා හේවත් සිලින්ඩ්‍රේටා වංශයේ ඉන්න සතුන් ගැන මම කතා කරේ කාණ්ඩේ ඉන්න සතුන් ටික. දැන් රූපකොලේ තියෙනවා මුහුදු මල කියලා යටින් ලියන්න, හයිඩ්‍රා කියලා යටින් ලියන්න, ගල් මල් හේවත් කොරල් කියලා ලියන්න, ජෙලිෆිෂ් නම් කරන්න. ඒ පැන්සලෙන් නම් කරන්නේ මොකද අලෝපුවාම පොතේ ලියන්නට පුළුවන් පෑනෙන්. දැන් පොතෙන් ඉඩ තියන්න මාතෘකාව ලියපු තැනෙන් මේ ටික අලවන්න. මේ ටික අලවන්න ඉඩ තියන්න. එතකොට ওই කොටස් ටික ලියවෙන්නට ඕනි. මුහුදු මල, හයිඩ්‍රා, ගල් මල්, කොරල් රූප විතරක් අලවන්නට මැනලා ඉඩ තියන්න. සියල්ල බුහුභාවාකාර කියලා ලියන්නත් ඕනි. ජෙලිෆිෂ් යාව ඉඩ තියන්නත් ඕනි යාට. දැන් වෙනද ක්‍රමයේම තමයි. ඔයාලා දන්නවා හරියට විදිහ ඈ. ඉක්මන් කරන්න. අපි බලමු මේගොල්ල ගැන තව චුට්ටක් කතා කරන්න. මේගොල්ල කොහෙද මම වැඩිපුර ඉන්නවා කියලා කිව්වේ? කරදිය දේශවල. එහෙනම් අපි කියනවා වැඩි පිරිස කරදිය වාසීන් සුළු ප්‍රමාණයක් මිරිදිය වාසීන් කියලා අපි කියනවා. ඊගාවට මම කියව මේගොල්ලන්ට මොන සමමිතියද තියෙන්නේ කියලා. කියන්න බලන්න. ආර්ය සමමිතිය. ආර්ය සමමිතිය. ඒ නිසා අපි කියනවා මෙහෙම දේහය අක්ෂ කිහිපයක් ඔස්සේ තල කිහිපයක් අක්ෂ කියන්නේ දන්නවනේ. කොටස් දෙකට බෙදිය හැකි නිසා ආර්ය සමමිතියක් ඇත කියලා අපි කිව්වා. ඒකට මම කිව්වා සතුන්ට පහර දෙනවා කියලා. ඒ මොන වෙන්ද කියලා කිව්වේ දංශක කෝෂ්ඨ. එනිසා විලෝපිකයන් කියලා කියනවා. විලෝපිකයෝ කියන්නේ පුතේ මෙහෙම. දැන් කොටියා මුවා. කොටියා ලෑස්ති මුවා මරාගෙන කන්න. එතකොට අපි කොටියට කියනවා විලෝපිකයා කියලා. මොකද එයා අනිත් අයව මරාගෙන කන නිසා විලෝපිකයා. එහෙනම් පහර දෙනවා. කොටියා පැනලා පහර දෙනවා සතුන්ට. ඒගොල්ලෝ මරාගෙන කනවා. එතකොට මේගොල්ලොත් විලෝපිකයෝ කියනවා. අයියේ දංශක කෝෂ්ඨ කියන උපකරණ නැත්තම් පහර දීලා ඒගොල්ලෝ සතුන්ට පහර දීලා ඒගොල්ලන්වත් මිය ඇදුනට පස්සේ ආහාරයට ගන්න නිසා. ඊගාවට අපි කිව්වා මේගොල්ලන්ගේ ආකාර දෙකක් කියලා. එකක් කිව්වා මොකද්ද? බුහුබා. අනිත් එක කිව්වා මෙඩුසා කියලා. ඒ නිසා බුහුබා කියන්නේ ඔත් කියන්නේ උපස්තරයකට සවිව වැඩෙනවා කියන එක. මෙඩුසා සංචරණය කරනවා කියනවා. තැනින් තැනට යනවා. ඊගාවට ප්‍රජනනය ගැන කතා කරා මොනවා මගින්ද? අංකුර මගින් ප්‍රජනනය කරයි. පැහැදිලි? හරිද? ඔව් සර්. හරි. එහෙනම් ලියන්න ලක්ෂණ කියලා. රතු පෑනෙන් දාන ලක්ෂණ කියලා. අර රූප ටික කලවන්න ඉඩ තියන්න ඕනේ. අපි ලියමු. වැඩි පිරිස කරදිය වාසීන් සුළු ප්‍රමාණයක් මිරිදිය වාසී. ලියමු ලක්ෂණ පහක් තියෙනවා. ලක්ෂණ පහ ලියමු.
දෙවෙනි එකත් ලියන්න. දේහය අක්ෂ කිහිපයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදිය හැකි අරිය සම්මිතිය ඇත. එතන මං ඉරි ගහනවා රතු පෑනෙන් එන්න ඕනේ වට. ඒ කියන්නේ මේවා highlight වෙන්න ඕනේ. මම කරමු. ඒ කොටස අවසන්. මම ඊගාවට කතා කරන්න යන්නේ අංක 2 ඇනෙලීඩා හෙවත් සකණ්ඩ පණුවන්. එනපතේ මාතෘකාව ලියන්න 2 කාණ්ඩය දෙවන කාණ්ඩය ඇනෙලීඩා හෙවත් සකණ්ඩ පණුවන් කියලා ලියන්න රතු පෑනේ. සර් කාණ්ඩය කියලා ලියන්න ඕනිද? ලිව්වොත් හොඳයි. හරි. හරි සර්. හරි සර්. හොඳයි. අපි කතා කරමු මේගොල්ලෝ ගැන. හරි සර්. මෙන්න මෙයාලා. මේගොල්ලෝ ගැන දැන් කතා කරා. එහෙනම් ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ කියන කෙනා. ගෑන් ළමයි මාර බයයි. කූඩැල්ලා. ඔව්. මෙයා පස්සපැත්ත මෙහෙම තියලා ඉස්සරහ පැත්ත කොහොම දිග් කරලා එක තැනකට තියනවා. තියලා එතන අලෝගන මේ කෑල්ල උස්සලා ඉස්සරහට යනවා. ඔහොම ඉස්සරහට යනවා. එතකොට ඔහොම දික් වෙලා ඔන්න ඔහොම වෙලා ආයෙත් ඔහොම දික් වෙලා ආයෙත් ඔහොම කොට වෙලා ඔහොම ඉස්සරහට යනවා. මැන යනවා ඉස්සරහට. එයාලට අපි කියනවා කූඩැල්ලා කියලා. එන මේ ඉන්නේ යා. මෙයාගේ මේ දෙපැත්තේ තියෙනවා එයාට ගමන් කරන්න ඒ වගේම කෑමට ආහාර ගන්නට උදව් වෙන කොටස් දෙකක් අපි එයාට කියනවා චුෂකර කියලා. චුෂකර පුතේ හරියට මෙන්න මේ වගේ. ඔයගොල්ලෝ දැකලා තියෙනවා අර බස් වල බෝඩ් එල්ලන්නට ගන්න මෙන්න මේ වගේ සකර්. දැකලා තියෙනව නේද? ඔව් සර්. ඔව්. අන්න ඒ වගේ ඒවා මෙහෙම අපි දැන් බිත්තියකට තිබ්බහම මොකද වෙන්නේ? ඇලෙනවනේ. එහෙම නැත්නම් අර චූටි කාලේ අර තුවක්කු සෙල්ලම් තුවක්කු පාවිච්චි කරනකොට මතකද? සෙල්ලම් තුවක්කුවට තිබුණා මෙන්න මේ වගේ එකක්. වගේ නැට්ටකුත් තියෙන එකක් තිබ්බා. ඒතර මේකෙන් තියලා වෙඩි තිබ්බාට පස්සේ මේක ගිහිල්ලා ඇලෙනවා බිත්තිය. මතක නේද? ඔව් සර්. ඔව්. ඔය වගේ. එතකොට මෙයාට මේ වගේ ඒවා දෙකක් තියෙනවා. ඉස්සරහා එකයි පිටිපස්ස එකයි. එතකොට දැන් ඒක එයා උපකාර කරන තැනින් තැනට ගමන් කරන්නට ඒ වගේම ආහාර ගන්නට පාවිච්චි කරනවා ඒ කොටස් දෙක. ඒවට කියනවා අපි චුෂකර කියලා. චුෂකර පාවිච්චි කරනවා එයා. එතකොට දැන් මෙයාගේ ශරීරයේ ඔයගොල්ලෝගේ ළඟ රූපේ බැලුවොත් පේනවා මෙන්න මෙහෙම චූටි හීනි සිහින් ඉරි තියෙනවා. අපි යට කියනවා ඛණ්ඩ කියලා. ඛණ්ඩ කියන්නේ කොටස්. ඛණ්ඩ වලට බෙදිලා තියෙන ශරීරයක් යාට තියෙන. පුංචි ඛණ්ඩ වලට බෙදිලා තියෙනවා. එතකොට මෙයා හරි දක්ෂයි අපෙන් ලේ උරා බොන්න. ලේ උරා බොන්න. ඔය සිංහරාජ එහෙම යන කට්ටිය පරිස්සමෙන් යන්න ඕනේ. එතකොට මේගොල්ලෝ මේ අපිව මරාගෙන කන જાතියක් නෙවෙයි. එහෙම එකක් නෑ. නමුත් මේගොල්ලෝ අපේ ලේ උරා බොනවා. එහෙම. දැන් මේ ගෑන් ළමයි දැක්ක ගමන් මේ කට්ටියව මේ ගිරියටින් කෑ ගහන එක කරන්නේ. ගිරියටින් කෑ ගහනවා. කෑ ගහලා හරියන්නේ නෑ. මෙයාව අතින් අල්ලලා විසි කරන්න ඕනේ. අතින් අල්ලලා විසි කරන්න ඕනේ.
එතකොට හරියනවා. අර අපි කැරම් ගහන්නේ අන්න ඒ වගේ ඇඟිලි වලින් එයාව ටික් ගාලා පන්නලා අයින් කරන්න ඕනේ. එතකොට යනවා යන්න. එච්චරයි. දැන් ඔහොම කූඩැල්ලෙක් දැකලා කෑ ගහනවා නම් අලිකොටි වලස් දැකලා කොහොම කෑ ගහයිද ඔයගොල්ලෝ? එතන මෙයා එහෙම කෙනෙක් නෙවෙයි. අපේ ලේවුරා බොන එක ඇත්ත, පරපෝෂික බව ඇත්ත. ඒ වුණාට මෙයාට බය වෙන්න ඕනේ නැහැ. දැන් සිංහරාජ යනවා නම් එහෙම මොකද කරන්න ඕනේ? අපි මේ වගේ තැන් වල ඉන්නේ. ගොඩක් වෙලාවට දීසිරාව තියෙන තැන් වල ඒ වගේ තැන් වල ඉන්නවා. අපි කරන්නේ සපත්තු ඕනේ සිංහරාජ යනකොට සපත්තු දාන්න එපා. සපත්තු වශයෙන් ගපුවාම මෙයා කනවා. මේසෙක දැම්මත් මේසෙක අසෙනුත් එනවා. ඒ හින්දා හොඳම දේ ගෙදර තියෙන තමන්ගේ සෙරෙප්පු දෙක දාගෙන යන්න. සෙරෙප්පු දෙක දාගෙන යනකොට මතක ඇතුව කකුලේ ගාන්න ලුණු ටිකක්. ලුණු වතුර ටිකක් ගන්න. නැත්තම් සබන් ගන්න. සබන්. එතකොට යටිපතුලේ සබන් ගන්න එපා. යටිපතුලේ සබන් ගාව යන්න බෑ පස්සට වීසි වෙනවා. ගාගෙන යන්න. ඒවට මේගොල්ලෝ කැමති නෑ. ඒ නිසා බය වෙන දෙයක් නෑ ඒගොල්ලන්ගේ. කිසි ප්‍රශ්නයක් නෑ යන්න පුළුවන්. ඊගාවට මෙයා අපි දෂ්ට කරපු තැන. දැන් අපි තුමු අපේ කකුලේ ඇඟිලි කරුවක කියලා මෙයා ඇඟිලි කරුවක මේ වගේ තැනක මෙයා එල්ලුණා කියලා. අපිට පේන්නේ නැහැ. කසනකොට තමයි තේරෙන්නේ. කසන්නට හේතුව මේකයි. මෙයා රුධිරය උරාවනකොට මෙයාගෙන් කේටයෙන් යම්කිසි රසායනික ද්‍රව්‍යයක් එයා නිදහස් කරනවා ඒ අපේ කකුලේ එයා ඒ ගැටිලා ඉන්න තැනට. එතකොට ඒ රසායනික ද්‍රව්‍ය අපේ රුධිරයත් එක්ක ප්‍රතික්‍රියා කරනකොට අපිට කැසීමක් දැනෙනවා. එතකොට අපිට ඒ කැසීම දැනෙනකොට එයාට අදාළ වැඩ එයා කරගෙන ඉවරයි. නැත්නම් එයා ලේ බීලා ඉවරයි. එතකොට මෙයා ලේ බිව්වහම සාමාන්‍යයෙන් මෙයා දුඹුරු පාටයි. මේ දුඹුරු පාට ඉන්න කෙනා ලේ බිල ඉවර වෙනකොට මෙයා ටිකක් කළු පැහැයට හුරු දුඹුරු පාටක් ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? මෙයාගේ මේ ඇඟේ තියෙන මේ කෝෂයේ නැත්තම් මේ කොටසේ දැන් පිරීලා තියෙන ලේ වලින්. ලේ වලින් පිරීලා තියෙන්නේ. ඒ ලේ වලින් පිරීලා තියෙන්නේ. එහෙම දැක්ක ගමන් හඳුනා ගන්න ලිස්. දැන් කකුල ඒ වගේ කෙනෙක් එළිලා ඉන්නවා කියලා. අපි කරන්න ඕනේ එකපාරට කඩපු ගමන් මොකෝ වෙන්නේ? මෙයාව අතින් අල්ලා ගලවනවා. එතකොට අපිට හානි වෙනවා වැඩි. මොකද එයා හපාගෙන ඉන්න තැන මෙන්න මේ විදිහට පේන තියෙන තුංගුලැස් හැඩයට. එහෙමයි එයා අල්ලාගෙන ඉන්නේ. මේ අපේ කකුලේ හපාගෙන ඉන්න තැන මම මේ ඇන්දේ. එතකොට මේකෙන් කැඩිලා එනවා යාව. ඒ කැඩිලා ආපුවම මොකෝ වෙන්නේ? අපේ ලේ එනවා වැඩි වෙනවා. ලේ ටිකක් නවත්තන්නට අමාරුකමක් තියෙනවා. ඒ නිසා අපි කරන්න ඕනේ මේ වගේ තැනකට අර සබන් ටිකක් ලුණු ටිකක් මෙතෙන්ට තියෙනවා. එයා දත ගහගෙන ඉන්න. එයා ඒ චුෂකරේ සම්බන්ධ කරගෙන ඉන්න තැනට. එතන මොකෝ වෙන්නේ? ඉබේම මෙයා හැලෙනවා. ඉබේම හැලෙනවා. එහෙමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා එයාලගෙන් බේරෙන්න එහෙම. ලේ බිව්වට අවුලන්නේ ඔය මහ පත ශරීරයෙන් ලේ චුට්ටක් බිව්වට මුකුත් වෙන්නේ නැහැ. දැන් මෙයා කවුද ගැඩවිලා? කාගේද මිතුරා? ගොවියා කියලා කියනවා. ඇයි මේ ගොවියාගේ මිතුරා කියලා කියන්නට හේතුව? දි รา පත් වන ද්‍රව්‍ය ආහාරයට ගන්නවා. මෙතනින් ආහාර පිණිස අරගෙන එයාගේ දේහය තුළදී ඒවා ජීර්ණය කරලා එයා පෝෂණය වෙලා ඊන් පස්සේ එයා මේ පිටිපස්සේ පෑල දොරෙන් පිට කරනවා. ඒ පිට කරන්නේ මොනවද? එයා ඒ දි รา පත් කරපු නැත්නම් ඒ ද්‍රව්‍ය තවදුරටත් දි รา පත් කරලා. එතකොට ඒ දි รา පත් වන ද්‍රව්‍ය ශාකවලට නැත්නම් වගාවන්ට ප්‍රයෝජනවත් කියලා අපි කියනවා. ඒ නිසා මෙයා අපේ මිතුරෙක්. ඒකට මෙයාගෙත් අර වගේ චුෂකර වගේ වැදගත් කොටසක් තියෙනවා මෙන්න මෙතන. අපි යාට කියනවා මොකද්ද? මෙවුල කියලා. මේ මෙවුලෙන් කරන්නේ යාගේ ප්‍රජනන කාර්යය ඉටු කිරීම. මෙවුල. දැන් ගැඩවිලා සාමාන්‍යයෙන් රෝස පාට පේනවා නම් මේ කොටස කළු පාට වෙන්න පුළුවන්. නැත්නම් සුදු පාට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇඟේ තියෙන වර්ණයට වඩා මේ කොටසේ වර්ණය වෙනස් වර්ණයක් ගන්න. ගැඩවිලාගේ. ඒතර මෙයා ඉන්නේ ගොඩබිම. ඊගාවට මේ කූඩැල්ල ගත්තොත් එහෙනම් කූඩැල්ල දියෙත් තියෙනවා හොඳේ. වතුරෙත් තියෙනවා ගොඩබිමත් තියෙනවා. මේ උත්තමයා කවුද? උපත්තය නෙවෙයි. ළමයි ගොඩාක් රැවටෙනවම උපත්තය කියලා. මෙයා පත්තය නෙවෙයි. මෙයාට කියන්නේ පත්තය පණුවා. පණුවා. මෙයා ගොඩබිම නෑ. මෙයා ඉන්නේ පුතේ කරදියේ. මෙයා ඉන්නේ කරදියේ. එතන කරදියේ ඉන්න සත්වයාගේ මේ වටේට තියෙන මොනවද? මෙයාගේ පාද නැත්තම් ගමන් කිරීමට ආධාර වන කොටස් ටිකයි මේ වටේට තියෙන්නේ. ඒවට අපි කියන්නේ මෙන්න මේ නම. මොකද්ද නම?
දැඩි කියන්නේ කෙඳි. දැඩි දැඩි කෙඳි. කෙඳි. දැඩි කෙඳි. දැඩි කෙඳි කියලා අපි හඳුන්වනවා. දැඩි කෙඳි. එහෙනම් මේ ජීවීන් තිදෙනා තමයි ඇනිලීඩා කාණ්ඩේ වැදගත් අපි කතා කරන්නට යන ජීවීන් තිදෙනා පත්තෑ පනුවා ගැඩවිලා කූඩැල්ලා. ඒගොල්ලෝ තුන්දෙනාගේම අර ඛණ්ඩණය තියෙනවා ශරීරයේ. එතකොට පත්තෑ පනුවා කරදියේ ගැඩවිලා ගොඩබිම කූඩැල්ලා මිරිදියේ හෝ ගොඩබිම ජීවත් වෙනවා. දැන් මට කියන්න මේ තුන්දෙනා ගේ තියෙන්නේ අර කියපු අරීය සමමිතියද ද්විපාර්ශ්වික සමමිතියද? දීපාර්ශ්වික සම්මිතිය. ඔව් ද්විපාර්ශ්වික සම්මිතිය තියෙන්නේ මෙයාලගේ. ද්විපාර්ශ්වික සම්මිතිය. එතකොට දැන් ජීවීන් තිදෙනා දැන් කොලෙන් හොයලා ගන්න, කොලේ හොයලා ගන්න, ජීවීන් තිදෙනා හොයා ගන්න, අලවන්නට ඉඩ තියන්න. අලවන්නට ඉඩ තියන්න. හරිද? නෑ සර්. පත්තපනුවට තියෙන මොන කෙද කියලාද මං කිව්වේ? දැඩි කෙඳි. දැඩි කෙඳි. ඔව්. එහෙම කිව්වා. ඊගාවට ගැඩවිලාට තව මොකද්ද තියෙනව කිව්වා එකක්? මෙවුල. මෙවුල. කූඩැල්ලට තියෙන මොනවද? චුෂකර. අපි චුෂකර. කියනවා ඒවට ඒගොල්ලන්ගේ ආවේනික උපාංග කියලා. ආවේනික උපාංග කියලා කියනවා. දැඩි කෙඳි මෙවුල චුෂකර. ආවේනික උපාංග. ඉතින් ඒ රූපවල ඒ ටික නම් කරගන්න පුළුවන්. එතකොට දැඩි කෙඳි මෙවුල නම් කරන්න ඊතලයක් ගහලා චුෂකර නම් කරන්න ඊතල ගහලා ඒ රූපවල ඊට පස්සේ ඒක පොතේ අලවනකොට වෙනම ආයෙ වැඩ ටික හරියට කරගන්න. හරි සර්. හරි. එතන මම කිව්වා මේගොල්ලෝ මෙන්න මේව බෙදලා තියෙන කියලා. මොනවද ඒවට කිව්වේ? මෙයත් එහෙමයි. බෙදලා තියෙන්නේ. මොනවද ඒවට කියන්නේ? මොනවද මේ? මෙහෙම බෙදලා තියෙන කොටස් වල. ඛණ්ඩ වලට බෙදලා තියෙන්නේ. එහෙනම් මේගොල්ලෝ දැන් කොහෙද ඉන්නේ කියලා දන්නවා? කරදිය, ගොඩබිම නැත්තම් මිරිදිය වාසී. හරිද? ද්විපාර්ශ්වික සම්මිතියක්ද තියෙන්නේ? අරීය සම්මිතියක්ද? කියන්නේ ද්විපාර්ශ්විකයි. ඊගාවට ඛණ්ඩ වලට බෙදුණු ශරීරයක් තියෙනවා. මේගොල්ලන්ගේ ශරීරය කොයි වගේද? හරියට පණුව වගේ. ගැඩවිල් පණුවා, පත්තෑ පණුවා, කූඩැල්ලත් ඒ වගේ. ඒ කියන්නේ ශරීරය කොයි වගේද? දිගටි ශරීර හිමි. දිගටි ශරීර තියෙන්නේ. දිගටි. ඔව් පණුවාගේ දිගටි ශරීර තියෙන්නේ. එහෙනම් අපි ලක්ෂණ ටික ගත්තොත් මෙයාලගේ ඒ ටික අපිට ලියා ගන්නට පුළුවන් මෙන්න මේ විදිහට ලියන්නට පුළුවන් බලන්න ලක්ෂණ ටික. එහෙනම් කරදිය, මිරිදිය හා ගොඩබිම වාසිය. ඊළඟට දේහය මධ්‍යක්ෂයෙන් සමානව කොටස් දෙකකට බෙදිය හැකි. ඒ කියන්නේ මොකද්ද? ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා කියලා අපි කියනවා. මධ්‍යක්ෂයෙන් සමාන කොටස් දෙකකට බෙදිය හැකි. කොටස් දෙකකටයි බෙදන්න පුළුවන්. ද්විපාර්ශ්වික සමමිතියක් තියෙන අය. ඊගාවට කියනවා දේහේ කොටස් වලට නැත්තම් ඛණ්ඩ වලට බෙදිය හැකි. එනකොට මෙතන ඛණ්ඩ වලට බෙදිය හැකි කියන අදහසින් තමයි සකණ්ඩ පණුවන් කියන අදහස අරන් තියෙන්නේ. ඒකට හේතුව ඒකයි. සකණ්ඩ පණුවන් කියන අදහස අරන් තියෙන්නේ දේහේ ඛණ්ඩ වලට බෙදිය හැකි කියන ලක්ෂණය පදනම් කරගෙන තමයි මෙන්න මේ නම දෙන්නේ ඒගොල්ලන්ට සකණ්ඩ පණුවන් කියලා. ඊගාවට දිගටි පණුවාකාර දේහදරයි
ආවේනික උපාංග තියෙනවා කියලා කිව්වා. එතකොට ආවේනික උපාංග ටික පුතාලා නම් කරගත්තා. හරිද? හරි සර්. හරි. එහෙනම් නිල් පෑනේ ලියන්නේ ලක්ෂණ ලියන්නේ රතු පෑනෙන්. ලක්ෂණ ලියන්නේ රතු පෑනෙන්. මම මිරිය අඳිනේවා. කරදිය මිරිදිය ගොඩබිම කියලා රතු පෑනෙන් ඕනනම් ලියත හැකි. නැත්නම් නිල් පෑනෙන් ලියලා හයිලයිට් කරන්න පුළුවන්. ද්විපාර්ශ්වික සම්මිතියට රතු පෑනෙන් දෙහේ ඛණ්ඩවලට බෙදී ඇත වැදගත්ම වචනේ. ඊගාවට පණු ආකාර දේහ තියෙනවා කියන එක රතු පෑනෙන් ලියන්න ගන්න. රයිට්. එහෙනම් ඉක්මන් කරන්න ඉවර කරමු. මෙයාලගේ ලක්ෂණ ටික අපි ලියමු. සර් පොඩ්ඩක් ඉන්න. හරි සර්. හරි සර්. පොඩ්ඩක් ඉන්න සර්. හරිද අපිට වෙලාව ඇති. එහෙනම් අපි දැන් කතා කරනවා ඊගාවට මේ බයිවරයි මොලස්කා හේවත් මෘද්වංශීන්. මෘද්වංශීන් කියන්නේ පුතේ මෘදු දේහ. බොහොම සිනිඳු මෘදු දේහ තියෙන නිසා තමයි නම දෙන්නේ මෘද්වංශීන්. කාණ්ඩය මොලස්කා හේවත් මෘද්වංශීන්. මෘද්වංශීන්. හරි. දැන් බලමු මේ අය ගැන කතා කරන්න අපි. මෙන්න මෙයා ස්ලැග්. මෙයා කවුද? හංගොල්ලා. හංගොල්ලා. මේ කටල් ෆිෂ් කියන්නේ දැල්ලා. මෙන්න මෙයාගේ නම කියවන්න බලන්න. බෙලියනයා. බෙලියන. මෙයාත් දැල්ලම තමයි. මෙන්න මෙයාට කියනවා තුන්තුඹුවා. මෙයාගේ නම දන්නවා ගොල්ලු බෙල්ලා. ගොළු බෙල්ලා. ඔය නම් දෙන්නේ නම් කරගන්න රූපකොලේ තියෙන ඔක්කොම. මෙයාට කියන්නේ රැලි බෙල්ලා. රැලි බෙල්ලා මිසක රුලි බෙල්ලා නෙවෙයි. මේ ඉන්නේ මට්ටි. මෙයා ඌවල්ලා. බූවල්ලා. හරිද දන්නේ නැහැ ලිව්වා. මෙයාට කියනවා රුවල් බෙල්ලා කියලා. මෙයා නිකම්ම බෙල්ලා.
නිකම්ම බෙල්ලා. අන්තිම එක නේද? අන්තිම එක්කලා කාවාටි. කාවාටියා. ඉවරයිනේ. නෑ සර්. හරි සර්. විශ්මිත මොකෝ විසිල් ගහන්නේ? හරි. දැන් හංගොල්ලා දියේද ගොඩ බිම තියෙන්නේ? ගොඩ ඔව්. හංගොල්ලා ඉන්නේ ගොඩ බිම. දියේ නෑ. එතකොට ගොළුබෙල්ලා සමහර අය දියේ ඉන්නවා. ඒ මාළු ටැංකිය වල ඉන්න චූටි අය ඉන්නවා. ඊගාවට ගොඩ බිමත් ඉන්නවා. එතකොට මේගොල්ලෝ ගොඩ බිම සහ දිය දෙකේම ජීවත් වෙන අය. ඒකට මේ බලන්න. මෙයාට ගෙයක් තියෙනවා කියලා අපි පුංචි කාලේ කිව්වේ කවුද? ගොළුබෙල්ලට. එතකොට මේ රැලිබෙල්ලට මේ යාගේ ගෙදර. මේ මට්ටියා එයාගේ ගෙදර. කාවාටියා එයාගේ ගෙදර. ඉතින් මෙන්න මේවට අපි කියනවා ඒගොල්ලන්ට දැන් ගෙවල් නෙවෙයි මොනවද ඒලොන්ට තියෙන්නේ? බාහිර කවච. කවච. එතන මෙතන කවච තියන අයත් ඉන්නවා කවච නැති අය ඉන්නවා. එතන මේ බූවල්ලට කවචයක් නැහැ. දැල්ලට කවචයක් නැහැ. හංගොල්ලට කවචයක් නැහැ. එහෙනම් කවච ඇති නැති අය ඉන්නවා. කවච ඇති සහ නැති අය ඉන්නවා. හරි? කවච ඇති කවච නැති අය ජීවත් වෙනවා. එතකොට ඊගාවට අපි බලමු මේගොල්ලෝ යන විදිහ ගමන් කරන විදිහ. ගමන් කරන විදිහ ගැන කතා කරමු. කොහොමද ගමන් යන්නේ? ඔයගොල්ලෝ දැකලා තියෙනවා ගෝලුබෙල්ල යනවා. හරි හයියෙන් යනවනේ. කියන්න. සුවට මේ දැන් ගෝලුබෙල්ලා එයා ගිය ගමන් කරලා තියනවා කියලා අපි හොයාගන්නේ එයා ගිය පාරෙන්. එයා ගිය පාර තියනව නේද මෙහෙම? පේන්න තියනව නේද? දිලිසෙනව නේද? දැකලා නැද්ද? ඔව්. ගොළුබෙල්ලා ගිය පාර දිලිසෙනවා. ඇයි දිලිසෙන්නේ මේ පාර? සෙවල වගේ තියෙන ඔව් ඉඳලා සෙවල වගේ. සෙවල වගේ කියන පුතේ මෙයා ගිය පාරේ මෙයාගේ තියෙන්නේ කියන්නේ අපි කියනවා ශ්ලේෂ්මලය කියලා. ශ්ලේෂ්මලය. ශ්ලේෂ්මලය කියන්නේ දැන් අපි කිව්වොත් එහෙම හරියට දැන් අපි කිව්සුමක් යනවන්න. කිව්සුමක් ගියාට පස්සේ අපි කියන්නේ නහය බුරුල් වෙලා කියලා. ඒ කියන්නේ මොනවා හරි දීරයක් ගලන්න ගන්නවා. ඒ දීරේට අපි හොටු කියලා කියන්නේ නැහැ. හොටු කියලා කියන්නේ එම්බිරිස හැවදුනහම ශ්ලේෂ්මලය තමයි ගලන්නේ නහයෙන්. ඒ වගේ මෙයාගේ මේ එයා ගමන් කරනකොට ඒ ගමන් කරන කොටසේ නැත්තම් පසහා පොළව සමග ගැටෙන කොටසෙන් ගමන් කරන්න පහසු වෙන්නට ශ්‍රාවය වෙනව මොනවද? ශ්ලේෂ්මලය. ඒ ශ්ලේෂ්මලය වේලිලා පොළවේ තියෙන පාර තමයි අපිට මේ ගොළුබෙල්ලා ගිය පාර හැටියට පෙන්වන්නේ. ශ්ලේෂ්මලය වේලුණාට පස්සේ. එහෙනම් ශ්ලේෂ්මලය එන්නේ එයාට ගමන් කරන්න මොනව වෙනද? පහසු වෙන්නයි එන්නේ. එහෙනම් මොකෙන්ද මෙයා ගමන් කරන්නේ? ගොළුබෙල්ලා අනිත් පැත්ත හරවලා බැලුවොත් අපිට පේනවා එයාට ගමන් කරන්නට ආධාර වෙන්නේ තාම සියුම් තුනී ඒ වගේම
මෘදු කොටසක් තමයි වැදගත් වෙන්නේ යාට ගමන් කරන්න. මෙන්න මේ තියෙන කොටස තමයි එයාට ගමන් කරන්නට උපකාර වෙන කොටස මේ පහළ තියෙන. ඔය කොටස. ඒකට අපි කියනවා මොකක් කියලාද? පේශිමය පාදය කියලා කියනවා. පේශිමය පාදය. එහෙනම් එයා ගමන් කරන්න උපකාර වෙන්නේ මොකද්ද? පේශිමය පාදය කියන කොටස. ඒ නිසා ඒක චලනය කරන්නේ හෙමෙන් නිසා ගොළු බෙල්ල යන්නේ සෙමින්. සෙමෙන් ගමන් කරන්නේ. හිමින් තමයි යන්නේ. හයියෙන් යන්න බෑ. එහෙනම් අපි දැන් ලක්ෂණයි ඒගොල්ලන්ගේ ඉදිරිපත් කළේ කරදිය, මිරිදිය සහ ගොඩබිම වාසී. දේහයේ මොන සමමිතියක්ද තියෙන්නේ? ද්විපාර්ශ්වික සමමිතියක්. මෙතනින් කොටස් දෙකයි ගොළු බෙල්ල කොටස් දෙකකට බෙදිය හැකියි. ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා. ඊගාවට මේගොල්ලන්ගේ මොන වගේ දේහද තියෙන්නේ? මෘදු දේහ තියෙන්නේ. ඒ නිසා කියන මෘද්වංශීන් කියලා. මෘදුයි දේහය. දැන් ගොළු බෙල්ලේ කතේ ගෑවුනොත්, හංගොල්ලේ කතේ ගෑවුනොත් අපෝ සීතලට නේද? අර නිකන් මස් ගොඩක් වගේ තේරෙන්නේ. ගමන් කරන්න උපකාර වෙන්නේ මොකද්ද? පේශිමය පාදය. ඊගාවට දේහාවරණය නැත්තම් මේගොල්ලන්ගේ පාද නැත්තම් සියලුම දේවල් අපිට තේරෙන්නේ තෙතට. සීතලට ඇඟේ ගෑවෙන්නේ. දේහාවරණ තෙත් සහිතයි. ඒ ශ්ලේෂ්මලේ නිසා එහෙම වෙලා තියෙන්නේ. ඊගාවට සමහර අයට පිටකටුවක් තියෙනවා, සමහර අයට පිටකටුවක් නැහැ. හංගොල්ලට, දැල්ලට, බූවල්ලට පිටත කවචයක් නැහැ. අනිත් අයට තියෙනවා කවචයක්. ලක්ෂණ ටික. පැහැදිලිද? පැහැදිලිද? හරි. එහෙනම් දැන් අර රූප ටික අලවන්නට ඉඩ තියන්න. නම් කරගත්ත රූප ටික. ඒ අනුව අපි ලක්ෂණ ටික දැන් මෙතන සඳහන් කරගන්නට අවශ්‍යයි. ලක්ෂණ කියලා රතු පෑනෙන් ලියලා ඉතිරි ටික ලියන්නට ඕනේ නිල් පෑනෙන්. ඒ ලියනකොට මෘදු දේහ ඇත, පේශිමය පාදය, ඇතැම් අය කවච දරයි. ඔය ලක්ෂණ තුන යටින් රතු පෑනෙන් ඉරිගහෙන්නට අවශ්‍යයි. හරි. පටන් ගමු. අන්තිම එක සොයන්න ටුටක් ඉන්න. හරි සර්. දැන් හරි සර් ලිව්වා. අපේ ඊගාවට ආත්‍රපෝඩා හෙවත් සන්ධිපාදකයෝ ගැන කතා කරන්න. සන්ධිපාදකයන් ගැන. ලියන මාතෘකාව ආත්‍රපෝඩා හෙවත් සන්ධිපාදකයන්. සන්ධිපාදකයෝ කියන්නේ ඇයි කියලා බලන්න ඕනේ. මේගොල්ලන්ට තියෙනවා හිසක්. ඊට පස්සේ මැද කොටසක් තියෙනවා. ආයෙ තියෙනවා පසපැත්ත කොටසක්. මේකට කියනවා හිස කියලා. මේකට කියනවා යාගේ උරස කියලා. මේ කොටසට කියනවා උදරය කියලා. මේ විදිහට කොටස් තුනක් ඒගොල්ලන්ට තියෙනවා. ඒ කියන්නේ ආත්‍රපෝඩා 1ට. දැන් එතකොට මේ කොටස් ටික ප්‍රයෝජනෙට අරගෙන එයා ප්‍රයෝජනෙට ගත්තට පස්සේ එයාගේ උරස කියන ප්‍රදේශයේ මේ ප්‍රදේශයෙන් එයාට එනවා මෙන්න මෙහෙම මොනවද? මොනවද එන්නේ? පාද. දැන් මේ පාද එයාට මෙන්න මෙහෙම මේ නවන්න පුළුවන්. පාද මෙහෙම නවන්න දිගාරින්න පුළුවන්. නවන්න දිගාරින්න පුළුවන් කෑලි තියෙනවා. මෙතනත් එහෙම කෑල්ලක් තියෙනවා. ඔය වගේ. එතකොට මෙන්න මේ වගේ ස්ථාන වලට මොනවද කියන්නේ?
සන්ධි සන්ධි. සන්ධි ඔව්. එහෙනම් එයාට තියෙන්නේ සන්ධි සහිත පාද. මේ හැමෝටම මේමයි. ආත්‍රපෝඩා වංශයයට තියෙන සන්ධි සහිත පාද නිසා මොකද්ද නම වෙනස් කරනවා සන්ධි පාදකයන් කියලා. පැහැදිලිද? ඔව් ඔව්. එතකොට මේ සන්ධි පාදකයෝ ගොඩක් ඉන්නවා. ගොඩක් ඉන්නවා. ඒ ගොඩක් ඉන්න නිසා අපි මෙන්න මෙහෙම සඳහනක් කරනවා. සත්ව ලෝකයෙන් 75%කටත් වැඩි සතුන් ප්‍රමාණයක් අයත් වන සත්ව කාණ්ඩයට කියනවා ආත්‍රපෝඩා කියලා. බලන්න වචනේ සත්ව ලෝකයෙන් 75%ක්. එහෙනම් මිනිස්සුනෝයේ වැඩි මොක්කුද? සත්තු ආත්‍රපෝඩාව වැඩි. ඔයගොල්ලෝ බලන්නකො කූඹි කොච්චර ඉන්නවද කියලා ලෝකේ කූඹි. කූඹි කියන්නේ ඔක්කොම කවුද ආත්‍රපෝඩාව. කඩි කොච්චර ඉන්නවද ලෝකේ? කඩි කියන්නේ ඔක්කොම කවුද ආත්‍රපෝඩාව. දිමි ගොට්ටක දිමියෝ කොච්චර ඉන්නවද? ගහක දිමි ගොටු කීයක් තියනවද? ඒ සියල්ලම දිමියෝ ඔක්කොම ආත්‍රපෝඩාව. හරි? ඒ වගේ. ඉතින් මේ බලන්න මේ ටික ඕගොල්ලන්ට දීලා තියෙන රූප කොලේ තියෙනවද? තියෙනවා. ඔව් සර්. ඔව්. ඉතින් අපි පුළුවන් විදිහට නම් කරමු. මෙන්න මෙයා. අර මේ බල්ලන්ගේ ඇඟේ ඉන්න එක. කිනිතුල්ලා. ඔව්. ඒක කෙනා. නම දන්නවා. මෙන්න මෙයා. මයිටා. අර ෆෝන් වල ඉන්නේ. ඔළුවේ ඉන්නේ. මෙයාලා. අනිත් ඇයත් ඒ වගේ තමයි. මේ තුන් දෙනා ඇති නම් කරාම හතර දෙනා. රූපකොලේ පැන්සලෙන් දාගන්න. ඔන්න මකනවා. එපා සචට එපා සර් පොඩක් සර් ඔය පේලි දෙකෙන් එකයි අපිට හම්බෙලා තියෙන්නේ. ආ? ඔය පේලි දෙකෙන් එකයි හම්බෙලා තියෙන්නේ. මේ පිළිය නැද්ද කියන්නේ? නෑ සර්. කමක් නැහැ. සර් ඔව්. මේ සත්ත්ව ලෝකයේ 75ක් ඒ කියන එක ලියා ගන්න ඕනේද? චුට්ටක් ඉන්න මම තාම කිව්වේ නැහැ ටික ලියන්න කියලා. තාම රූපකොලේ නම් කරනවා විතරයි. දැන් ඇති වෙලාව. බලන්න. මේගොල්ලෝ ඉන්නවද? ඔව් සර්. ඔව් සර්. එහෙනම් රයිට්. මෙයා පත්තෑය. පත්තෑයයි කකුලුවයි හකරෙල්ල හකරැල්ල. පත්තෑය කකුලුව හකරැල්ල. ඉක්මන් කරලා ලියමු. ගලන්න මෙයා ඉන්නවනේ. ඔව් සර්. ඔව්. කුරුමිනියා සමනලයා සලබයා. සර් ඉස්සවත් තාත්තා වෙන් කරන්නේ දන්නවද? ඉස්සගේ ලොකු තාත්තා.
දන්නේ නැද්ද? Kirisa. දැල්ලා Kirisa. Kirisa. පොකිරිස්සා. ඒ ලොකු පොකිරිස්සා. තාත්තා. හා. දැන් ඔගොල්ලෝ ලියලා තින්නේ ආත්‍රපෝඩා වංශය කියලා. එතකොට අපි ඊගාවට යන්නේ මෙන්න මෙහෙම දෙයකට. දැන් ඔයගොල්ලෝ ලියන්න ඕන සත්ත්ව ලෝකයෙන් 75%කටත් වැඩිම සතුන් ප්‍රමාණයක් ජීවත් වන සත්ත්ව කාණ්ඩය කියලා. ලියමු. සත්ත්ව ලෝකයෙන් 75%ක් ඇලිරක්. වැඩිම සතුන් ප්‍රමාණයක් අයත් වන සත්ව කාණ්ඩයයි. ඉවරයි. දැන් ඔය රූපකොළ ටික ඇලවෙන්නට ඕනි. ওই ස්ථානයේ ඒ සඳහා ඉඩ තියන්න. ඉඩ තිබ්බාට පසුව දැන් ඉඩ තියන්න. රූප අලවන්න නම් කරන්න ඉඩ තියන්න. ඊට පස්සේ මෙන්න මේ අය වැදගත්. මේ සත්ව කාණ්ඩයේ ඉන්න ජීවීන්. ඔක්කුණා. දැන් මම කියන ගමන් ඒ ටික ලියා ගන්න. අර ඉඩ තිබ්බ තැන ඒ කියන්නේ රූප අලවන්න ඉඩ තිබ්බ තැනට යටින් ලියා ගන්නට කියන්නේ. උකුණා, මකුණා, කුඩිත්තා, කිනිතුල්ලා, පිටි මකුණා, කූමින්, කඩියා, දිමියා, කූඹුවන් එයාලා. තව ඉන්නවා. ඉස්සා, පොකිරිස්සා, කකුලුවා, හැකරැල්ලා, පත්තෑයා, තව ඉන්නවා දෙබරා, බඹරා, මීමැස්සා. පොල්රා කිතුල්රා නෑ හොඳේ. දෙබරා බඹරා මීමැස්සා පොල්රා කිතුල්රා නෑ. ඊගාව එක සමනලයා. රැට ඉන්න කෙනා සලබයා. ඊගාවට ඉන්නවා බත්කූරා. අයි කැරපොත්තා. Arisa.
හරිනේ? හරි ඔන්න මකනවා. හා සර්. මකනවා. හා සර්. ඕගොල්ලෝ මේගේ රූපකොලේ ඉන්නවද මේ කැරපොත්තේ? ඔව් සර්. එයාට ඊතල 3ක් ගහලා තියෙනව නේද? ඔව් ඔව් සර්. ඔය ඒ උඩ කොටස හිස. මැද කොටස උරස. අග කොටස උදරය. පියාපත් වලින් වැහැලා තියෙන උදරයේ කොටස. උදරේ නෙමෙයි උරසයි උදරයයි දෙක පියාපත් වලින් වැහැලා තියෙන්නේ. ඒක මොකටද අලවන්නේ සර්? ඉන්නකො මං කියන්නේ. ඊට පස්සේ අනිත් පැත්තෙන් එයාගේ පාද ටික පේනවා දෙපැත්තෙන්ම. එතෙන්ට දාන්න සංදි සහිත පාද කියලා. සංදි සහිත පාද. හරිය? සර් සාන්දි සහිත පාද මොකකට දෙන්නේ? ඈ? සාන්දි සහිත පාදය මොකකට දෙන්නේ? දැන් ඒ කැරපොත්තගේ කකුල් ටික පේනවනේ. ඔව්. ඒ කකුල් වලට තමයි සංදි සහිත පාද කියන්නේ. දැන් මම මුලින් කිව්වේ ඒගොල්ලන්ට සංදි සහිත පාද සංදි ටික නම් කරේ මං. සංදි ටික පෙන්වන්නේ. ළමයි? ඔව් සර්. ඔව් සර්. සංදි ටික මම පෙන්නුවා. සර් කැරපොත්තවත් බලවන්න ඕනද? ඔව් මේ තියෙන කැරපොත්තව. ඒ ආලෝප දැන පෙන්නන්න මේ තියෙන ළමයින්ට පෙන්නලා එතන. ඔය ඉන්නේ. ඒ කැරපොත්තගේ කොටස් ටික නම් කරන්න තමයි මං ඉස්සෙල්ලා කිව්වේ. ඔය ඉන්නේ කැරපොත්ත. එතකොට මේ පාද ටික එයාගේ පේනවා. ඔන්න කවුද මේ ඔන්න දැන් අපි කතා කරපු ලක්ෂණ ටික ඔක්කොම තියෙනවා මේ කොටස යටතේ. අපි විස්තර කරපු විදිහට. ගොඩබිම බහුතරයක්, ජලයේ සුළුතරයක් ජීවත් වෙනවා. දේහේ බාහිර සැකිල්ලක් කියලා කිව්වා. ඛණ්ඩ වලට කොටස් වලට බෙදිලා කියලා දැන් නම් කරා කැරපොත්තව. ඔතන රූපේ. හිස උරස උදරය කියලා මේ කොටස් තුන අපි හැඳින්වනවා කියලා කිව්වා. ඊගවට සංදි සහිත උපාංග ඇත. උදාහරණ පාද. සංදි සහිත උපාංග. එතකොට පාද තමයි මේගොල්ලන්ගේ සංදි සහිත උපාංගයේ බවට පත් වෙන්නේ. මෙන්න මේ තියෙන මෙතන මේ වගේ ස්ථාන වල ඉන්නවලා ඒගොල්ලන්ට ගමන් කරන්නට හැකියාවක් තියෙනවා. ඇතමුන් පියාපත් දරයි. කාටද පියාපත් තියෙන්නේ? පියාපත් තියෙන කාටද? මට කියන්න. පියාපත් තියෙන කාටද? සමනලයා. සමනලයා සලබයා මේ ඉන්නේ මෙතනම ඕක දැක්කේ නැද්ද? කැරපොත්ත. ඔව් කැරපොත්ත දලියා ඒ කට්ටියට පියාපත් තියෙනවා. සමහර අයට පියාපත් නැහැ. මේ බලන්න ජීව විශේෂ 9,50,000ක් පමණ ඇත. එනම් පැහැදිලි අපි ලියමු මේ කියපු කාරණා ටික ඉක්මනින්. ලක්ෂණ රතු පෑනෙන් නිල් පෑනෙන් ලියලා රතු පෑනෙන් ඉරි ගහන්න ඕනේ වට මම දැන් කියනවා. ඒ ටික ලියා ගන්න. සර් ඒතර කැරපොත්ත කුරුමිනිය සලඹිය අලවන්න ඉඩ තියන්න ඕනේද? ඇයි මං කිව්වේ මුලින් ඒගොල්ලෝ අලවන්න ඉඩ තියන්න කියලා? එයා අලවන්න ඉඩ තියලානේ මං ඕගොල්ලන්ට කිව්වේ අර මම දීපු ටික ලියා ගන්න කියලා. අලවන්න ඉඩ තියලයි අර මම නම් කරනකොට උකුණා මකුණා කුඩිත්තා ටික ලියා ගන්න කිව්වේ. ඔය මේ අන්තිමට කැරපොත්තව හිස උරස උදරය සංදි සහිත පාද
ඒක නම් කරපු එක අලවන්නට ඒත් තියාගන්න ඈ. ඒක විශේෂයි. මොකද එතකොට අපිට නෝට් එක පැහැදිලි තව ටිකක්. එහෙම කළාට පස්සේ. එහෙනම් දැන් අපි කවුරු ගැන කතා කළා ඉවරද? අපෘෂ්ඨ වංශීන් ගැන. අපෘෂ්ඨ වංශීන් ගැන. ඔව්. දැන් අපි අපෘෂ්ඨ වංශීන් අවසන් කරලා තියෙනවා. ඔව්. දැන් ඔයාලා අටි. තව අවුරුදු දෙකකින් එනවා 10ට. 10ට ඇවිල්ලත් ආයිත් මේ ටිකම කතා කරනවා. ඔය ටිකම කතා කරනවා. ආයි. මොකටද ඉතින් ආයි කතා කරන්නේ? ඕක තමයි වැඩේ. අපිත් ඕකට කැමති නෑ. හැබැයි මෙතෙන්ට තව එක කොටසක් එකතු වෙනවා පුතේ. කාටද අපෘෂ්ඨ වංශීන්ට අපි ඒගොල්ලන්ට කියනවා එකයිනොඩෙමාටා කියලා. කොටසක් එකතු වෙනවා. තව චුට්ටක් එකතු වෙනවා එකයි. ඉතින් ඒ නිසා හරි ලේසි මම ඕගලන්ට දැන් මේ උගන්වලා තියෙන්නේ 10 පන්තියට නියමිත කොටස් ටිකක්. දැන් මතක නැද්ද මේ ටික? දැන් මතක නැද්ද? මට කියන්න අරිය සම්මිතිය කාටද තියෙන්නේ? නිඩාරියාවන්ට. නිඩාරියට තියෙන්නේ. එතකොට වැඩිම සත්ව විශේෂ ඉන්නේ කොහෙද කාගේද? ආත්‍රපාඩ කාණ්ඩ වලට බෙදලා තියෙන සත්ව කාණ්ඩ දෙකක් කියන්නේ. කොටස් වලට කූඩැල්ලා ගැටවිලා කාණ්ඩ දෙකක් සත්ව කාණ්ඩ දෙකක්. ඇනලීඩා ආත්‍රපෝඩ ඇනලීඩා සහ ආත්‍රපෝඩා. පේශිමේ පාදේ කාටද තියෙන්නේ? මොලුස්කා මොලුස්කා තියෙන්නේ. ඔය ඒව මතකයිනේ. දැන් මේ 10ට තියෙනවා මේ පාඩම් කරන්නේ. පැහැදිලි? එහෙනම් මම දැන් කිව්වා වගේම දැන් කතා කරන්න යන්නේ කවුරු ගැනද? පෘෂ්ඨ වංශීන් ප්‍රධාන මාතෘකාවල් ලියා ගන්න පෘෂ්ඨ වංශීන් කියලා. පෘෂ්ඨ වංශීන්. right. අපි බලමු පෘෂ්ඨ වංශීන්. පෘෂ්ඨ වංශීන් ඒ කියන්නේ සතුන් පළමුව බිහි වුණේ ජලයේ. එහෙනම් ජලජ වාසීන්ගේ ඉඳලා ගොඩබිමට ඇවිල්ලා ගොඩබිමෙන් අහසට ගිය හැටියට අපි ජීවීන් නම් කරන්නේ. ජලයේ සිට ගොඩබිමට විත් ගොඩබිමෙන් අහසට ගිය හැටියට නම් කරනවා. එහෙනම් පළවෙනි කෙනා කවුද? මත්ස්‍යයන් හෙවත් ෆිස්කේස්. 2 ඇම්ෆිබියා හෙවත් උභයජීවීන්. ඇයි ඒ උභය කියන්නේ ලෝක දෙකක ජීවත් වෙන අය. ලෝක දෙකක. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ගොඩබිම සහ තව කොහෙද ජලය කියන දෙකේම ජීවත් වෙන්න. නිසා කියනවා මොන ජීවීන්ද? හරි. ඊගාවට කවුද රෙප්ටීරියා හෙවත් උරගයන්? උරගයෝ ගොඩක් ගොඩබිම ඉන්නේ. චුට්ටක් ඉන්නවා ජලයේ තියෙන අය. එක්කෙනෙක්. ඊගාවට පක්ෂීන්. මං කිව්වා ගොඩබිමට ආවා ගොඩබිමෙන් අහසට ගියා. එහෙනම් කවුද මේ පක්ෂීන්ට ආවේ? එයාලා අහසේ නැත්තම් වායව පරිසරයේ ජීවත් වෙන්නේ. ඊගාවට මෙයාලා ලෝකෙ ඉන්න දියුණුම සත්ව කොට්ටාශය ශීර්පායින් හෙවත් මැමේලියා හෙවත් කවුද? කවුද? ශීරපායි. නෑ අපි. මැමේලියා. අපි ශීරපායින් මැමේලියාවන් අපි. ඔය විදිහට කොටස් 5ක් තියෙනවා කතා කරන්නට. right. එහෙනම් අපි ලියගමු පෘෂ්ඨ වංශීන්.
ෆිස්කේස් මත්ස්‍යයන් ඇම්ෆිබියා ඔබේ සර් ජීවිත රතු පෑනෙන්ද? නෑ රතු පෑනෙල් ලිව්වේ මාතෘකාව විතර ටික නිල් පෑනෙල් ලියන්නේ. Reptilia urogen, aves pakshin, mammalia, ක්ෂීරපායි. ඒ ක්ෂීර කියන වචනේ තේරුම හැව්වේ ක්ෂීර කියන්නේ කිරි. පායන් කියන්නේ එතකොට ක්ෂීර පායන් කියන්නේ බී වැඩෙන. බිල වැඩෙන. කොයි කාලෙද කිරි බොන්නේ? එහෙනම් කුඩා කාල කිරි බී වැඩෙන කියන අදහස තමයි මොන පායන් කියලා කියන්නේද? ක්ෂීරපායන්. ඉතින් ඒ කොටස අයිති එක ජීවියෙක් විතරයි කවුද? මිනිසා. ඔව්. මිනිසා. ලම්බකව දේහය තියාගන්නට පුළුවන් දෙපයින් නැගී සිටලා අනිත් අත් දෙකෙන් වැඩ කරන්නට පුළුවන් මනසින් උසස් මිනිසා කියන්නේ. එක කොටසක් කාණ්ඩයක් විශේෂයක් විතරයි. තව මෙමෙලියාව ඕන තරම් ඉන්නවා. තේරුණානේ? ඔව් සර් thank you sir. ඔව්. එහෙනම් අපි ලබන සතියේ මොන ගැහෙමු? හැමෝටම බුදු සරණයි. බුදු සරණයි සර්. සරණයි සර්. සරණයි සරණයි සර්. හරි. බුදු සරණයි සර්.